ළමයි අපි දැන් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාවක් රචනා ප්‍රශ්න අපේ ඉනෝගනික් දැනුම ඇසුරින් කරන්න පුළුවන් රචනා ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න හදන්නේ ලිගන කාණ්ඩ ඇසුරින්. ලිගන කාණ්ඩ වලට අපි කියනවා බන්ධ කාණ්ඩ කියලා. බන්ධ කාණ්ඩ එහෙම නැත්නම් ලිගන කාණ්ඩ ඇසුරින් අපට ලැබෙන රචනා ප්‍රශ්නයක කොටසක් අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් කොළඹ ස්කූල් පේපර්ස් වල ප්‍රශ්න එහෙම තියෙනවා. පොඩ්ඩක් හොයාගෙන කරන්න බලන්න. මම මේ කරාට පස්සේ මම ඔයාලට ප්‍රශ්න දෙක තුනක් සාකච්ඡා කරනවා. දෙකක් හෝ තුනක්. ඊට පස්සේ ඔයාලා මේ ප්‍රශ්න රටාව සොයමින් අධ්‍යයනය කරමින් අනිවාර්යයෙන්ම වගේ ප්‍රශ්න කරන්න ගොඩක් වැදගත්. හරිම ලේසි ලකුණු ගන්න පුළුවන් කොටසක් මේක. ඊටමත් ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් කොටසක් අපේ පේපර් එක තියෙන. ඒ නිසා මේ වගේ ප්‍රශ්න මග හරින්න එපා. අපි දැන් කතා කරන්න හදන්නේ මුලින්ම 2017 10 වෙනි රචනා ප්‍රශ්නය. 2017 10 වෙනි රචනා ප්‍රශ්නයේ ඒ කොටස. right මම හිතනවා හැමෝම මේ වෙද්දී මේ ප්‍රශ්නේ සාකච්ඡා මේ ඔයාලා මේ ප්‍රශ්නේ කරලා ඇති කියලා. ඉතින් ඔයාලා ප්‍රශ්නේ කරලා ඇති කියලා හිතාගෙන තමයි මම මේ සාකච්ඡා කරන්නේ. තමයි මොකද්ද මේ TICLT දම්පාට ගණයක්ලු. කමක් නැහැ. TI3+ දම්පාටයි කියලා ඉනෝගනික් කරන දරුවෙක් දන්නවා. ඒක දී ගුණුවේ කැටයෝන වල වර්ණ යටතේ කතා කරනවා. TI3+ ජලීය ද්‍රාවණීය වර්ණවත් දම්පාටයි කියලා. මෙතනදී TICL3 කියන ඝණයක් දම්පාටයිලු. ලා දම්පාටක් තියනවලු. කමක් නැහැ. ජලයේදී A හා B නම් TICL3 හි සජලනීය වූ විශේෂ දෙකක් හදනවා. ළමයි TICL3 මේ TICL3 ජලයට දැම්මම සජලනීය වූ දෙන්නෙක් හදනවා. කවුද? A සහ B කියලා. එන අනිවාර්යයෙන් මේ A හා B වල ජලය ලිගන කාණ්ඩ ඉන්නවා අනිවාර්යයෙන්ම. H2O ලිගන ඇත. ඒ සජලනීය වෙලානේ. හැබැයි මතක තියාගන්න H2O ලිගන වලට අමතරව මේ TICL3 වල ඉන්න Clුත් Cl- ලිගන විදියට පැවතිය හැක. අනිවාර්යෙන් පැවතීමක් කියලා නැහැ. පැවතිය හැක. දැන් උදාහරණයක් කරලා මම මෙහෙම ගන්නද? මෙතන ඔයාලට පැහැදිලි ළමයි Cl කියන්නේ ඍණායන තුනක්. එහෙනම් මෙයාගේ ආරෝපණය 3+. ඒක පැහැදිලිනේ. Cl කියන්නේ ඍණායන තුනක්. එතකොට Ti වල ආරෝපණය ධන 3යි කියලා පැහැදිලි. දැන් මේ Ti කියන්නේ ධන 3 අයනනේ. ඒතකොට ධන 3 අයනත් එක්ක මෙහෙම වෙන්න පුළුවන්. Ti ජලාණු 6ක් සම්බන්ධ වෙලා මේ විදියට. ජලාණු 6ක් සම්බන්ධ වෙලා. මෙයා ධන 3නේ. මෙයාට ආරෝපණයක් නැහැනේ. මෙයා ධන 3 මෙයාට ආරෝපණයක් නැහැ. එහෙනම් මෙයාගේ ධන 3 මෙතනින් ලියනවා. ඔන්න ඔය වගේ සංකීර්ණ අයන හැදෙන්න පුළුවන්. මම මේ උදාහරණයක් විතර ගත්තේ. මේක හැදෙයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. මම මේ නිකන් කිව්වේ. වතුර දී කලාම Ti එක්ක ජලාණු 6ක් සම්බන්ධ වෙලා කොහොම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් Ti එක්ක ජලාණු 6ක්ම සම්බන්ධ වෙන්නේ නැතුව අපි හිතමුකෝ Cl- ලිගන කාණ්ඩය සම්බන්ධ වෙනවා කියලා. මේ මාධ්‍ය Cl- ඉන්නවනේ. ඊට පස්සේ ජලාණු 5ක් සම්බන්ධ වෙන්න පුළුවන් ওই විදියට. ওই විදියට සම්බන්ධ වෙන්න පුළුවන් මේ Ti එක්ක Cl ලිගන එකකුයි ජල ලිගන 5කුයි සම්බන්ධ වෙන්න පුළුවන්. එක විදියට සම්බන්ධ වෙන්න පුළුවන්. තේරෙනවද? දැන් උදාහරණයක් විදියට ළමයි Ti කියන්නේ ධන 3යි. Cl කියන්නේ ඍණ 1යි. මෙයා ධන 3යි මෙයා ඍණ 1යි. ජලය කියන්නේ උදාසීන ලිගන කාණ්ඩයක්. බිඳුවයි. ඒක සමස්තාරෝපණ කීයද? ධන 3යි ඍණ 1යි කියන්නේ ධන 2යි. මෙතන ධන 2 දානවා. ඔන්න ඔය වගේ සංකීර්ණ හැදෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මෙයාලා හැදෙයිද නැද්ද කියලා. ඉතින් අපි බලමු. මම මේ උදාහරණයක් ගත්තේ හැදෙන්න පුළුවන් කියලා. අපට කියනවා මෙන්න මෙහෙම දෙයක්. A සහ B ජලය හා Cl- ලිගන අඩංගු අෂ්ටතලීය ජ්‍යාමිතියක් සහිත ටයිටේනියම් සංයෝග වේ. ළමයි අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙන්නේ. අෂ්ටතලීය ජ්‍යාමිතියක් කියන්නේ මොකද තේරුම?
අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙනවා. ඒ කියන්නේ ළමයි ti එක්ක ලිගන කාණ්ඩ 6ක් සම්බන්ධ වෙනවා. මෙන්න මේ විදිහට. මේ බලන්නකෝ. අෂ්ටතලීය කියන්නේ ළමයි එයාගේ හැඩය. ti එක්ක ලිගන කාණ්ඩ 6ක් සම්බන්ධ වෙලා තමයි මේ සංකීර්ණ හැදෙන්නේ. ලිගන කාණ්ඩ 6ක් ඉන්න ඕනේ අෂ්ටතලීය. ඔයාලා දන්නවා ළමයි දෙවෙනි පාඩමේ හැඩය පාඩමේ කතා කරනවා මේ හැඩය කොටසදී මධ්‍ය පරමාණු වටා මේ වගේ 6ක් සම්බන්ධ වුණොත් නේද අෂ්ටතලීයයි කියන්නේ. 6ක් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙනම් ලිගන කාණ්ඩ 6ක් සම්බන්ධ වෙනවා. හරි. ලිගන විතර ඉන්න පුළුවන් ජලය හා Cl-. ඔන්න ළමයි දීලා තියෙන දත්ත ටික බලන්න. A සහ B කවුද කියලා විශ්ලේෂණය කරන්න දත්ත දීලා තියෙනවා. A ගැන මොකද්ද කියලා තියෙන්නේ? ළමයි A ගැන මොකද්ද කියලා තියෙන්නේ? දැන් මුලින්ම ඔයාලා මේක ඇඳගන්න මම දැන් මේව මකනවා. මේ සියල්ල මකන දැන් මට ඉඩම දිනවනේ. ඉක්මන් කරලා මේක ලියා ගන්න. ප්‍රශ්නෙන් හොඳ විචාරයක් ලියා ගන්න ළමයි. ප්‍රශ්නෙන් හොඳ විචාරයක් ලියා ගන්න ඉක්මන් කරන්න. හරිද? ඔන්න මම මකනවා. ඔන්න ඒ හඳුනා ගන්න කරපු පරීක්ෂණය. මොකද කියන්නේ ඒ හඳුනා ගන්න? ළමයි ඒ හඳුනා ගන්න මෙන්න මෙහෙම දෙයක් කරලා තියෙනවා. මේ බලන්න. ඒ හඳුනා ගන්න කියලා තියෙන වැඩි. එයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා මේ ඒ කියන්නේ සංකීර්ණය. ඒ කියන්නේ සංකීර්ණ සාන්ද්‍රණය 0.2යි. පරිමාව 50යි. ඔකට දාලා තියෙනවා සිලනයිට්‍රේට්. ඒ කියන්නේ Ag+ දාලා තියෙනවා. මේ ඒ කියන්නේ සංකීර්ණයට සිල+ දාලා. එතකොට හැදිලා තියෙන ළමයි අවක්ෂේපයක්. මේ අවක්ෂේපය කවුද කියලා ඕන බබෙක් දන්නවා. Ag+ අයන අපි දන්නවා මේ ළමයි මේ ඒ සංකීර්ණය තුල Cl- ඉන්න පුළුවන්. අර සංකීර්ණ සංයෝගයේ එළියේ දැන් මෙන්න මේ විදිහට ළමයි සංකීර්ණ කැටායනට එළියෙන් මේ ධනායනය නම් මෙතන සිල්ල නම් ඉන්නේ. මෙතන ජලය ලිගන කන නම් ඉන්නේ. ජලයේ හෝ Cl- ඕනම ලිගන කණ්ඩයක් ඉන්නවා කියමු මේක ඇතුලේ. ඒකට එළියෙන් Cl- ඉඳලා දෙනවා අනිවාර්යයෙන්ම. මේ සංකීර්ණ සංයෝගය තුල සංකීර්ණ කැටායනයක් සහ සරල ඇනායනයක් Cl- ඉඳලා තියෙනවා. කොහොමද මම එහෙම කියන්නේ? Cl- ඉන්නවා කියලා මම කොහොමද කියන්නේ? ඇයි යන්නේ? Ag+ දැම්මම මේ Cl- එක එකතු වෙලා නේද AgCl අවක්ෂේප වෙන්නේ. දැන් ඔයාලා කියයි ඇයි මේ සංකීර්ණ සංයෝගය ඇතුලේ H2 අමතර Cl- ඉන්න බැරිද මෙහෙම? මෙන්න මේ ඇතුලේ ඉන්න Cl Ag එක අවක්ෂේප වෙන්න බැරිද? බෑ. ළමයි මේ සංකීර්ණ සංයෝගය ඇතුලේ Cl ඉන්නේ දායක බන්ධන වලින් බැඳිලා. මොන බන්ධන වලින් බැඳිලාද? දායක බන්ධන වලින් බැඳිලා ඉන්නේ. මේ Cl එළියට ඇවිත් මෙයත් එක්ක අවක්ෂේප හදන්නේ නැහැ. කවුද එතකොට මෙයත් එක්ක අවක්ෂේප හදන්නේ? මේ එළිය Cl කවුරු හිටියොත් අන්න එයා තමයි. දැන් එළිය Cl දෙකක් ඉන්නවා කියමු මෙතන උදාහරණයක් විදිහට. ඒත් එකක් ඉන්නවා කියමුකෝ. දැන් මෙතන අපි උදාහරණයක් ගමු මෙතන ටයිටේනියම් ඉන්නේ නේ. නිකන් මෙතනත් ඉන්නවා කියලා හිතමුකෝ.
මෙන්න මේ එළියේ ඉන්න Cl මයිනස් තමයි Ag ප්ලස් එක එකතු වෙලා AgCl හැදෙන්නේ. දැන් ළමයි AgCl හැදිලා තියෙනවද? ඔව් AgCl හැදිලා තියෙනවා. එහෙනම් මතක තියාගන්න මේ සංකීර්ණයේ එළියේ මෙන්න මේ විදියට අනිවාර්යයෙන්ම Cl මයිනස් ඉඳලා තියෙනවා. ඍණායන විදියට. මේ සංකීර්ණයේ එළියේ ඍණායන ඉඳලා තියෙනවා Cl මයිනස්. ඒ නිසා තමයි Ag plus උයි Cl මයිනස් එකතු වෙලා මේ අවක්ෂේපය හැදුවේ. 4.3.5 ග්‍රෑම්. AgCl ස්කන්ධය. මං කීයද තේරෙනවද? ඔන්න පැත්තකින් ලියා ගන්න ළමයි. Ag plus සමග එකතු වී අවක්ෂේප සෑදීමට නම් Ag plus සමග එකතු වී අවක්ෂේප සෑදීමට නම් සංගත ගෝලයට පිටතින් මේ සංගත ගෝලයට පිටතින් Cl ඍණායන පැවතිය යුතුය. සංගත ගෝලයට පිටතින් Cl ඍණායන පැවතිය යුතුය. ළමයි මේ TiCl3 වල Ti එකක් එක්ක Cl3ක් ඉන්නේ අනුපාතය. Ti එකක් එක්ක Cl3ක් ඉන්න අනුපාතය. TiCl3 වලට Ti එකක් එක්ක Cl3ක් ඉන්න ඕනේ. එහෙනම් මෙයා වතුරට දැම්මම හදන සංකීර්ණ සංයෝගී. මෙයා වතුර දැම්මම හදන සංකීර්ණ සංයෝගී Ti එකක් එක්ක Cl3ක් ඉන්න ඕනි පිටතින් හෝ ඇතුලින්. Ti එකක් ඉන්නවා නම් පිටතින් හෝ ඇතුලෙන් Cl3ක් ඉන්න ඕනේ. මෙතන එකයි නම් Cl3ක් ඉන්න ඕනේ. මෙතන එකයි මෙතන එළිය දෙකයි. එකතු තුනක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්. Cl එකතු තුනක් වෙන්න ඕනේ. මං කියන්නේ තේරෙනවද? අනිවාර්යයෙන්ම Cl වල එකතු තුනක් වෙන්න ඕනේ. දැන් උදාහරණ තව ගත්තොත් මෙහෙම Ti ඇතුලේ ජලාණුම 6ක් ඉන්නවා ගමුකො නිකමට. ඇතුලේ ජලාණුම 6ක් ගන්නවා කිව්වොත් එළියේ Cl3ක් තියෙනවා. ඔන්න විදියට. හරිනේ ආරෝපණය මෙයා බලන්න උදාහරණ විදියට මෙයා ධන 3. මෙයා ආරෝපණය බිඳුවයි. ඉතින් මෙයාගේ ධන 3 මෙතෙන් තියෙනවනේ. මේ Ti වල ධන 3 මෙතනෙන් තියෙනවනේ. ඒ ධන 3 හරියන්න ඍණ 3ක් ඉන්න ඕනේ. මේ ධන 3 හරියන්න ඍණ 3ක් ඉන්න ඕනේ. කොහොම හරි ළමයි මේ සංකීර්ණ සංයෝගය තුල Cl3ක් ඉන්න ඕනේ. ලියන්න ඒකත් අරලා ඕන දාලා කොහේ හරි දැනගින්. ලියන්න මෙන්න මෙහෙම. ලියන්න මෙන්න මෙහෙම. සංකීර්ණ සංයෝගී Ti පරමාණු එකක්ද? Ti පරමාණු එකක්ද? Cl minus sorry නැත්නම් Cl 3ක්ද? Cl 3ක්ද පැවතිය යුතුය. එම Cl සංකීර්ණයට ඇතුළතින් හෝ පිටතින් පැවතිය හැක. සංකීර්ණ ඇතුළතින් හෝ පිටතින් ඉන්න පුළුවන්. මේ වගේ ඇතුළෙන් ඉන්නත් පුළුවන් පිටතින් ඉන්නත් පුළුවන්. ඇතුළතින් හා නෙවෙයි ඇතුළතින් හෝ පිටතින් තිබිය හැක. ළමයි අනිවාර්යයෙන්ම මේ බලන්න B වලදීත් ඔය වගේම B ද්‍රාවණයකට එයාගේ සාන්ද්‍රණය දීලා තියෙනවා ළමයි. බලන්න B විශ්ලේෂණය කරපු හැටි.
එයාගේ සානනේ 0.3යි පරිමාව 50යි. ඒකටත් AG+ දානවා කලින් වගේම. දැන් මම එතකොටත් අවක්ෂේපයක් හැදෙනවා. ඒ අවක්ෂේපයේත් බර මෙතන අවක්ෂේප AgCl නේ. 4.0 ළමයි අවක්ෂේපයේ බර 4.3.5 ග්‍රෑම්. මෙතනදිත් ඔයාලා දැන් තීරණமா මෙතනදිත් සංකීර්ණ සංයෝගයට එළියෙන් Cl ඉන්න ඕනේ කියලා. දෙදෙනාගේම සංකීර්ණ ගෝලයට එළියෙන් සංගත ගෝලයට එළියෙන් Cl- පැවතිය යුතුයි. ලියන්න මෙන්න මෙහෙම. මේක පස්සේ ලියා ගන්න. ලියන්න මෙන්න මෙහෙම. A සහ B දෙකෙහිම විශ්ලේෂණයේදී A සහ B දෙකෙහිම විශ්ලේෂණයේදී AgCl අවක්ෂේපයේ ඇතිවීමට නම් AgCl අවක්ෂේපය ඇතිවීමට නම් AgCl අවක්ෂේපය ඇතිවීමට නම් A සහ B දෙකෙහිම මොකද වෙන්න ඕනි? මේ විවරණයක් ලියන්න නම් දවසක බලා ගන්න. උත්තරය ආවපු හැටි. A සහ B දෙකෙහිම මොකද වෙන්න ඕනි? සංගත ගෝලයට පිටතින් Cl- පැවතිය යුතුයි. සංගත ගෝලයට පිටතින් Cl- පැවතිය යුතුයි. පැහැදිලිද? ඔන්න ළමයි ගානට යනවා. මේවා ළමයි විවරණ මේවා මේ උත්තර පත්‍ර ලියන්න යන්න එපා මේවා. මේවා කටුකොලයක ලියා ගන්න. මේවා උත්තර පත්‍ර ලියන්න යන්න එපා. තේරෙනවද? මේ ප්‍රශ්නේ මේ ලියලා තියෙන්නේ. මේ රූපයක් නෑ ඇදලා තියෙන ළමයි ප්‍රශ්නය. ප්‍රශ්නය මොකටද? පිළිතුරු බලන එකාට. උට මේවා ඛණ්ඩද? මේවා ලියන්න එපා පිළිතුරු පත්‍රේ. හරි. ඒ විශ්ලේෂණය කරන බලන්න ළමයි ඒ මවුල කියන්න මට. ඒ මවුල කීයද? සාන්වි 0.2යි පරිමාව 50යි. පරිමාව තියෙන ඝන සෙන්ටිමීටර වලින්. ඔක ඝන ඩෙසිමීටර කරන්න. 10 න් 3 වැඩි කළා. මේ ඝන ඩෙසිමීටර. ඇයි මේ දෙන වැඩි කළේ? ඇයි ළමයි මේ දෙන වැඩි කළේ? එතකොට මේ ඝන ඩෙසිමීටර ඍණ 3යි. මේ ඝන ඩෙසිමීටර කැපිලා ගිහිල්ලා මවුල ප්‍රමාණය එනවා. ඝන ඩෙසිමීටර ඍණ 3යි ඝන ඩෙසිමීටර කැපිලා ගිහිල්ලා මවුල ප්‍රමාණය එනවා. මවුල කීය දෙන්නේ? බින්දුවකම 10 වැඩි කිරීම 10 ඍණ 3යි. එහෙම නේද? හරි. ඔන්න මේ මවුල හොයාගත්තා. භාවිතා කරපුවා. ලැබෙන AgCl මවුල කීයද? AgCl මවුල. එයාගේ ස්කන්ධය 4.3.5යි. එයාගේ මෞලික ස්කන්ධ බාන කීයද කියලා? ළමයාගේ මෞලික ස්කන්ධ බාන කීයද කියලා? AG දිය දෙන 108යි. CL 35.5යි. 143.5යි. ග්‍රෑම් මවුලයට. ඇයි ළමයි මේ බෙදුවේ මේක? ඇයි බෙදුවේ? මේක බෙදුවම් වෙන්නේ උඩ ග්‍රෑම් යට ග්‍රෑම්ට කැපෙනවා. මේ මවුල ඍණයක උඩට ආවම මවුල වෙනවා. මේ මවුල ඍණයක උඩට ආවම මවුල වෙනවා. මවුල ලැබෙනවා. බලන්න කීයද කියලා මේ මවුල එන්නේ. බෙදලා බලන්න.
ඕක ළමයි බෙදේ නිකන් නෝමල් එකේ බෙදන්න. 3ක් දෙන්නේ. 3 වැඩිකින් 10 කීයද? 30 වැඩිකින් 10 නේ 3යි නේ. නැත්නම් මෙතන ලියන්න පුළුවන් 1 වැඩි කිරීම 10 2යි කියලා ලියන්නත් පුළුවන් ඕන්න. මේ 1 වැඩි කිරීම 10 2යි. මෙතන ලියන්න පුළුවන් 3 වැඩි කිරීම 10 2යි කියලා. තේරුණා? ඒ මවුලක් දන්නවා. එයාගෙන් හැදුණු AgCl මවුලක් දන්නවා. AgCl තුල තියෙන Cl මයිනස් මවුල කීයද? AgCl තුල තියෙන Cl මයිනස් මවුල කීයද? මේකම නේද? ඕන බබෙක් දන්නවා AgCl එකක Cl එකක් ඉන්නවා කියලා. AgCl එකක Cl එකක් ඉන්නවා. AgCl මවුල මෙච්චරයි නම් Cl මයිනස් මවුලත් එච්චරම තමයි. පැහැදිලිද? Cl මයිනස් මවුලත් එච්චරම තමයි. ඔන්න ළමයි දැන් අනුපාතය ගන්න පුළුවන්. දැන් වැඩේ හරි. දැන් පිළිතුරු විශ්ලේෂණය කරන්න තියෙන්නේ. ඒ සංකීර්ණේ මවුලයි ළමයි මේ AgCl විදිහට අවක්ෂේප වෙන්නේ මේ සංකීර්ණේ එළියෙන් ඉන්න Cl විතරයි නේද? මේ ළමයි AgCl විදිහට අවක්ෂේප වෙන්නේ මේ සංකීර්ණේ එළියෙන් ඉන්න Cl නේ. ඇතුලෙන් ඉන්න කට්ටිය අවක්ෂේප වෙන්නේ නැහැ නේ. ඇතුලෙන් Cl ඉන්නවා ඒ අවක්ෂේප වෙන්නේ නැහැ. පිටතින් ඉන්න Cl. ඒතර ඒ සංකීර්ණයේ මවුලයි ඍණායන ලෙස ඉන්න මවුලයි නේද? Cl ඍණ ලෙස පවතින මවුල. ඒ කියන්නේ පිටතින් නේද? සංකීර්ණයට පිටතින් පවතින. නැත්නම් සංගත ගෝලයට පිටතින් පවතින. සංගත ගෝලයට පිටතින් ඇති Cl මවුලයි. හොයාගත්තා. ඒ සංකීර්ණයේ මවුල එක වැඩි කිරීම 10 2 නම් සංකීර්ණයේ පිටතින් ඉන්න Cl මවුල කීයද? 3 වැඩි කිරීම 10 2යි. ඒ දෙක අතර අනුපාතය එනවා 1ට 3යි. මෙයා එකක එළියෙන් Cl ඉන්න 3ක්. එහෙනම් ඒහි සූත්‍රය කොහොමද ලියන්නේ? මම ඒහි සූත්‍රය කොහොමද ලියන්නේ? ළමයි ආයේ මේ ආරිම ගෙඩි පිටින් ලකුණු ගන්න පුළුවන් ප්‍රශ්න මේවා. කොහොමද ලියන්නේ මේ සූත්‍රය? ළමයි ඒ එක සංකීර්ණයක් තුල පිටතින් ඉන්නවා Cl 3ක්. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම අපිට ඉන්නේ Cl 3යිනේ. නේද? මේ සංකීර්ණ ලියන්න පාවිච්චි කරන්න පුළුවන් නේ Cl 3යිනේ. ඉතින් ඒ Cl 3ම ඉන්නේ එළියෙන් ඔන්න ඔය විදියට. Cl 3ම ඉන්නේ එළියෙන්. මේ එළියෙන් ඉන්නේ 3ක්. එකක 3ක්. 3ම එළියෙන් ඉන්නේ. ඒ නිසා තමයි 3 දෙනාම අවක්ෂේප වුනේ. ළමයි ඇතුලෙන් ලියන්න වෙන්නේ කොහොමද? ඇතුලෙන් ලියන්න වෙන්නේ කොහොමද? ළමයි ටයිටේනියම් එක්ක හදන සංගත සංකීර්ණේ අෂ්ටතලීය ව්‍යුහයක් නේ තියෙන්නේ. ලිගන කාණ්ඩ 8ක් 6ක් ඉන්න ඕනේ. එහෙනම් ටයිටේනියම් එක්ක ජල අණු 6ක් තියන්න ඔය විදියට. ටයිටේනියම් එක්ක ජල අණු 6ක් තියන්න අෂ්ටතලීය වෙන්නේ. ඇතුළට Cl ගන්න එපා. මොකද එළියේ Cl 3ක් තියන්න වෙනවනේ. අපිට ඉන්නේ Cl 3යි. ඒ තුනම එළියේ තියුවා.
ඉන්නේ CL 3යි ඒ තුනම එළියට යුවා. මේක තමයි ඒ වල සූත්‍රය. ළමයි ඕක තමයි ඒ වල සූත්‍රය. පට්ට ලේසි නේද? පට්ටම ලේසි. ළමයි ඕක තව විදියක් තියෙනවා ලියන්න පුළුවන්. TI H2O ලියද්දි ළමයි O මුලින් ලියන්නත් පුළුවන්. OH2 කියලා. ඔහොම ලියන්නත් පුළුවන්. එළියෙන් CL තුන මට බෝඩ් එකේ පේන්නේ නැති ඒවලට. TI මේ H2O ලියද්දි ළමයි O මුලින් ලියන්න පුළුවන් මෙහෙම OH2 කියලා. ඔන්න ඔහොම. හරිනම් ළමයි ඇත්තම හිතන ළමයි H2O ලියද්දි හරිනම් ලියන්න ඕන OH2 කියලා හරිනම් ලියන්න. ඇත්තම කතාව ඒක තමයි. නමුත් අනේ මන්ද හැමතැනම මෙහෙම තමයි ලියෙන්නේ. මෙහෙම තමයි ලියන්න ඕනේ. මොකද දායක පරමාණු තමයි මුලින්ම ලියන්න ඕනේ. ඔක්සිජන්නේ දායක පරමාණුව එයා තමයි මුලින්ම ලියන්න ඕනේ. හරිනම්. හොඳයි. ඔන්න ඒ හොයාගත්තා. ඉක්මන් කරන්න ළමයි. ඉක්මන් කරන්න. දැන් පොඩ්ඩක් try එකක් දාන්න B හොයන්න පුළුවන්ද බලන්න. ওই විදිහටම B හොයන්න පුළුවන්ද බලන්න ඉක්මන් කරන්න. try එකක් දාලා බලන්න ළමයි. ඔන්න ළමයි මම B විශ්ලේෂණය කරනවා. ළමයි ඔන්න B විශ්ලේෂණය කරනවා. B මවුල හොයද්දී එයාගේ සාන්ද්‍රණය 0.3යි. ළමයි මෙතන සාන්ද්‍රණය 0.3යි. වැඩි කරන දින 50න් කීයද? 3 වරක් 5 15යි. ඒ කියන්නේ 1.5 මෙතන ඉන්නේ. AgCl කලින් ස්කන්ධයමයි. ඒ කියන්නේ කලින් මවුලමයි මේ. AgCl මයිනස් මවුල කලින් මවුලමයි. ඒ කියන්නේ Cl මයිනස් මවුල මෙච්චරයි. ළමයි B සංකීර්ණයේ මවුල 1.5යි. එළියෙන් තියෙන Cl මයිනස් මවුල කීයද? එයානේ AgCl ද්‍රවක්ෂේප වුණේ මෙච්චරයි. 3 වැඩි කිරීම 10 2යි. ඒතර අනුපාතය නම 1:2 කියලා. B සංකීර්ණයේ එළියේ Cl දෙකක් ඉන්නවා.
B සංකීර්ණ එකක එළියේ සීල් දෙකක් ඉන්නවා. පැහැදිලිද? එකක දෙකක් ඉන්නවා. ළමයි කොහොමද B හි ව්‍යුහය ලියන්නේ? B හි සූත්‍රය කොහොමද ලියන්නේ? ළමයි මේ එළියේ CL දෙකක් ඉන්නවා මේ විදිහට. එහෙනම් ඉතිරි CL එක කොහෙද ඉන්න ඕනේ? ඇතුලේ නේද? ඉතිරි CL එක ඇතුලෙන් ලියන්න වෙන්නේ මේ. CL තුනක් ඉන්නවනේ සමස්ත සංයෝගී. ඉතිරි CL එක ඇතුලෙන් ලියමු. TI CL එකක් ඇතුලේ. එහෙනම් ළමයි ජලාණු කියලා ලියනවද? ජලාණු කියලා ලියනවද? අෂ්ටතලිය වෙන්න නම් 6 දෙනෙක් ඉන්න බෑ ලිගන කාණ්ඩ. ළමයි අෂ්ටතලිය වෙන්න නම් ලිගන කාණ්ඩ 6ක් ඉන්න ඕනේ. එතකොටම එකතු 6ක් වෙන්න නම් මෙතන 1යි CL 1යි. මෙයා 5ක් දාන්න ජලාණු. එකතු 6යිනේ. දැන් හරි. CL 3කුත් යොදාගත්තා. එතනින් ජලාණු 5ක් දාගත්තා. පට්ට ලේසි. ඉතින් මේ වගේ ප්‍රශ්න රටාවකට හුරු වෙලා ගියාට කිසිම අවුලක් නැහැ. අනිවාර්යයෙන්ම විභාගෙදී තමන්ට හිමි ලකුණ ගන්න පුළුවන්. මෙතනදී ළමයි මම අර කලින් කිව්වා වගේ ඕ මුලින් ලියන එක තමයි ගොඩක්ම හොඳ. ඒ කියන්නේ TI CL OH2 මෙහෙම ලියන්න. පහක්. එළියෙන් CL දෙකයි. දැන් ඒකට හේතුවක් වෙන ළමයි සාමාන්‍යයෙන් ළමයි මේ අලුත් පිසි කියන්නේ අපේ රිසෝස් බුක් එකේ උන්ට ඒක අමතක වෙලා ඇති. අර ඒ ලිගන කාණ්ඩ දෙද්දී H2O කියලා නිකන් ලියලා තියෙන නිකන් මම දන්නේ නැයිද කියලා. නමුත් ළමයි ඊට කලින් තිබුණු මේ රිසෝස් මේ ටීචර්ස් ගයිඩ් වල අනිවාර්යෙන් කියලා තිබුණා OH2 කියලා මෙහෙම ලියන්න කියලා. බලන්න 2017 ප්‍රශ්නේ. දැන් අපි 2019 පස්සේනේ සිලබස් එකක් අලුත්ෙන් ආයෙත් වෙනස් පොඩි වෙනසක් එක්ක එන්නේ. ඒත් ඊට කලින් තිබුණ එකේ OH2 කියලා ලිව්වා. නමුත් රිසෝස් බුක් එකේ මේ පාර රිසෝස් බුක් එකේ එහෙම ටයිප් වෙලා තියෙන H2O විදිහට. එයාලා හැමතැනම H2O ලියලා තියෙන මෙහෙම ලිගන කාණ්ඩ විදිහට. ඒක මම ඔයාලට කියන්නේ මෙහෙම ලිව්වත් හරි. එයාලට වැරදි දෙන්න බෑ. මේ යන විදිහත් එක්ක. නමුත් හොඳම දේ තමයි මෙහෙම ලියන එක. දායක පරමාණු මුලින් ලියන එක තමයි ඇත්තරම ක්‍රමය. නමුත් ගොඩක් තැන්වල ළමයි එහෙම ලියෙන්නේ නැහැ. මෙහෙම තමයි ලියෙන්නේ. ඒක මට වෙනස් කරන්න බෑ තනි පුද්ගලෙක් විදියට. ළමයි A හා B වල නම් ලියන්න බලන්න. ළමයි A හා B වල නම් ලියන්න බලන්න. නම් ලියද්දී සිම්පල් අකුරුම පාවිච්චි කරන්න. A වල සූත්‍රය මොකද්ද? ලිගන කාණ්ඩ ජලාණු 6ක් හිටියේනේ. හෙක්සා ඇක්වා ජලාණු 6යි හෙක්සා ඇක්වා. ලිගන මේ ලෝහ පරමාණු ටයිටේනියම් හිස්තනක් තියෙන එළියෙන් ක්ලෝරයිඩ් අයින් හිටියනේ. ක්ලෝරයිඩ්. ඔක තමයි A වල සූත්‍රය. A වල නම. ඊට පස්සේ මේ B වල නම. පෙන්ටා ඇක්වා ක්ලෝරයිඩෝ. කවුද මේ දෙන මුලින්ම ලියන්නේ? ඇක්වා කිව්වම A අකුර. ක්ලෝරයිඩ් කිව්වම C අකුර. කවුද මුලින්ම ලියන්නේ? ඇක්වානේ. පෙන්ටා ඇක්වා. A අකුරම ඊට පස්සේ තමයි ක්ලෝරයිඩ් C අකුර. ළමයි ලිගන කාණ්ඩ ලියද්දී A අකුර C අකුර බලන්න ලිගන කාණ්ඩවල මුල් අකුරු. ලිගන කාණ්ඩවල මුල් අකුරු. ඇල්ෆබෙටිකල් ඕඩර් එකට අනුව C ට කලින් A ඉන්නේ.
නිසා පෙන්ට් ඇක්වා කියලා ලිව්වා. ක්ලෝරයිඩෝ. ඊට පස්සේ මේ ස්තැන් තියන්න බෑ කොහෙවත්. ලෝහ පරමාණු ටයිටේනියම්. හිස්තනක් තියලා එලියෙන් ක්ලෝරයිඩෝ. එලියෙන් ක්ලෝරයිඩෝ. හරි එච්චරයි. එච්චරයි. ළමයි ප්‍රශ්නේ තව කෑල්ලක් තියෙනවා. try එකක් දාලා බලන්න. ඒ ප්‍රශ්නේ තව කෑල්ලක් තියෙනවා. try එකක් දාලා බලන්න. try එකක් දාලා බලන්න ළමයි. තව ප්‍රශ්නයක් තියෙනවා ඒකේ. කරලා බලන්න. ප්‍රශ්න උත්තර කියව ගන්න ඉක්මන් කරන්න. ප්‍රශ්න හොඳට කියවගෙන කරන්න try එකක් දාන්න විනාඩියක් දෙකක්. ළමයි මම අර ඉස්සලා නම් ලියද්දි එයාලගේ ඔක්සිකරණංග දෙන්නේ නැහැ ලෝහවලනේ. මට ඒක අමතකුණා. ලෝහවල ඔක්සිකරණංග ලිව්වේ නැහැ නේද? කාරණම් එන්න ඕන මොකද්ද? හෙක්සා ඇක්වා. හෙක්සා ඇක්වා. ටයිටේනියම්. එයාගේ ඔක්සිකරණංග තුනනේ නේද? ළමයි ටයිටේනියම් වල ඔක්සිකරණංග තුන නේද? ඔය TI CL3 කිව්වම මම දන්න තුනේ නිදි. ඉතින් මෙතන කැපිටල් රෝමි දක්වන්නේ 3 දාන්න.
ඊට පස්සේ ක්ලෝරයිඩ් දාන්න. ඔය විදිහට. මට ඒක ඉස්සෙල්ලා අමතක වුණා. අතනදිත් ඒ වගේ. පෙන්ට ඇක්වා කියලා ලියුවනේ. ක්ලෝරයිඩ් කියලා ලියුවනේ. ක්ලෝරයිඩෝ. ටයිටේනියම් 3. අර ටයිටේනියම් වල ළමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහලා තියෙනවා රෝමි ලක්ෂණ 1 නේද? එහෙම නේද? රෝමි ලක්ෂණ 1 ටයිටේනියම් වල රෝමි ලක්ෂණ 1 ටයිටේනියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහලා තිබුණාද? ඔව්නේ. ටයිටේනියම් 3+ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. මම ඊට කලින් පැත්තකින් කටුකොලයක ලියා ගන්නම් ටයිටේනියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ළමයි ටයිටේනියම් ඉන්නේ කොතනද? ටයිටේනියම් ඉන්නේ කොතනද? ටයිටේනියම් ඉන්නේ 3D1. 3D1ට එළියෙන් ඉන්නේ කවුද? 4s2. 3D2 ඉන්නේ ටයිටේනියම්. 3D2. එළියෙන් ඉන්නේ 4s2. 3+ වෙද්දී මේ 4s2 යනවා. මෙයා යනවා. 3D1ක් ඉතුරු වෙනවා. ළමයි 3+ වෙද්දී 4s වල දෙන්නම යනවා. 3D2මුත් එකක් යනවා. ඉතුරු වෙන්නේ 3D1. 3D1කින් ඉතුරු. ඊට ඇතුලෙන් 3p6යි 3s2යි මේ 3 කට්ටිය. ඊට ඇතුලින් 2s2යි 2p6යි ඊට ඇතුලින් 1s2. ඔය විදියට. හරි. ඔයාලා මම අනිත් ප්‍රශ්නේ සාකච්ඡා කරනවා. මම හිතනවා ඔයාලා කරන්න ඇති කියලා මම වෙලාව දුන්නා දැන් ඔයාලට. අනිත් ප්‍රශ්නය කරන්න මම වෙලාව දුන්නා. අපි ඒක සාකච්ඡා කරමු. හරි ලේසි කෑල්ලක්. මොකද කියන්නේ අපිට කියන ළමයි x y z කියලා x y z කියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාගේම ලෝහ අයනය m ධන දෙකේ ඉන්නේ. m2+ අයන ඉන්නේ. සංගත සංයෝගලු ඒවට තලීය සමචතුරස්‍රාකාර ජ්‍යාමිතියක් තියෙනවා. ඒ කියන්නේ ළමයි අර කොටු වරහණින් m වලට අමතරව ලිගන 4ක් ඉන්නවා. ලිගන 4ක් ඉන්නවා. ලිගන 4ක් ඉන්නවා. එහෙම නේද? තලීය සමචතුරස්‍රාකාර කියනම 4 දෙනෙක් ඉන්න බෑ මේ. m ලෝහයට එළියෙන් ලිගන ඒක ඇතුලේ ලිගන 4ක් ඉන්න ඕනේ. ලිගන 4ක් ඉන්න ඕන අනිවාර්යයෙන්. ඉතින් පිටතින් ඍණායන හෝ ධනායන ඉන්න පුළුවන්. ඒක මම දන්නේ නැහැ. ඒක බලමු පස්සේ. පිටතින් ඍණායන ධනායන ඉන්නද කියලා අපි පස්සේ බලමු. ඒ උදාසීන කෙනෙක් උදාසීනයි. ඒකේ තේරුම මොකද්ද ළමයි? උදාසීන කෙනෙක් තේරුම මොකද්ද? සංගත ගෝලයක් විතරයි ඉන්නේ. එයාගේ ළමයි සංගත ගෝලයක් විතරයි ඉන්නේ. එළිය ධන ඍණායන නැහැ. සංගත ගෝලයේ පමණයි. සංගත ගෝලයේ පමණයි. තේරුණාද? සංගත ගෝලයේ විතරයි ඉන්න ළමයි. ධන හෝ ඍණායන නැහැ. ඔය x ඊට පස්සේ y ගැන කියනවා බේරියම් සල්ෆේට් දැම්මම මෙයාට බේරියම් සල්ෆේට් දැම්මම මොකද වෙන්නේ? ඒ කියන්නේ බේරියම් සල්ෆේට් දැම්මම බේරියම් සල්ෆේට් නෙමෙයි බේරියම් ක්ලෝරයිඩ් නේද? ළමයි මෙයාට බේරියම් ක්ලෝරයිඩ් දැම්මම ඒ කියන්නේ බේරියම් ක්ලෝරයිඩ් දැම්මම
තනුක අම්ලවල අද්‍රාව්‍ය සුදු අවක්ෂේපයක් ලැබෙනවා. මට හිතෙන්නේ ළමයි මේ බේරියම් සල්ෆේට් කියලා. බේරියම් වල සල්ෆේටය අම්ලවල දිය වෙන්නේ නැහැ නේ. අම්ලවල දිය නොවේ. මතකනේ. S ගුණු එකම සංයෝගයේ අම්ලවල දිය වෙන්නේ නැති. මේක ආයේ නිකන් ගලේ කොටපු අකුරක් වගේ මත තියෙන්න ඕනේ. අම්ලවල දිය වෙන්නේ නැහැ කිව්වොත් ඒක බේරියම් සල්ෆේට්. බේරියම් හදන. S ගුණු එකම සංයෝගය. එනලම අනිවාර්යයෙන්ම මේ ලිගණය තුල මේ ලිගණ මේ සංකීර්ණ එළියේ සල්ෆේට් අයින් ඉන්න ඕනේ. සංකීර්ණයේ පිටත SO4 2- ඇත. ඒ නිසා තමයි බේරියම් 2+ එක බේරියම් සල්ෆේට් හැදුවේ. දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් මෙහෙම දැන් බේරියම් ක්ලෝරයිඩ් දැම්මම මේ මෙතන Ag+ ඉඳලා මේ කොහේ හරි දෙනක Ag+ ඉඳලා මේ Cl- එක AgCl බැරිද අවක්ෂේප වෙන්නේ කියලා. ඒකත් සුදුනේ. ඒකත් අම්ලවල දිය වෙන්නේ නැහැ. මේ සංකීර්ණයේ පිටත කොහේ හරි දෙනක Ag+ හිටියොත් එළියේ Ag+ හිටියොත් AgCl අවක්ෂේප වෙන්න පුළුවන්. නමුත් ළමයි Ag කියන්නේ D ගුණුවේ කෙනෙක්. එයා කවදා පිටත ඉන්න බෑ. ඉන්නේ නැහැ ළමයි. එයා ඉන්නේ ඇතුළේනේ. ඒක ගන්න බෑ. ඉසෙට් ගැන කියනවා. ඉසෙට් මොකද කියන්නේ? ජලීය ද්‍රාවණයේ ඉසෙට් අයන 3ක් ලබා දෙයි. මෙයා ජලයට දුන්නම අයන 3ක් ලැබෙනවා. අයන කියන්නේ ධන හා ඍණ අයන 3ක්. මේක ළමයි මේක එළියේ අනිවාර්යයෙන්ම තව ධන අයන දෙකක් හෝ ඍණ අයන දෙකක් ඉන්න ඕනි. 3ක් වෙන්න. මේක ලියා ගන්න ළමයි විවරණය ලියා ගන්න. මේකද මෙතන වැදගත් මේ විවරණය. මොකද අපට ඊට පස්සේ එන ඕනම ප්‍රශ්නයක් ලියා ගන්න පුළුවන් දැක්මක් අපට ලැබෙන්න ඕනි. ඒ නිසා මම යම් වෙලාවක් කරගෙන මේක මෙතන සාකච්ඡා කරන්නේ. තේරුණා මම කියන දේ? මට ඕනි මෙතන අවබෝධය. කටපාඩමින් ගිරෙවෙක් වගේ ප්‍රශ්න 10ක් කරත් වැඩක් නෑ අවබෝධයක් නැතුව. මතක තියාගන්න. කරන එක හරිය අවබෝධයෙන් කරා නම් ඉතින් ඒක කරගන්න පුළුවන්. ඔක ලියාගෙන ඉක්මන් කරන්න. ළමයි එතකොට මේ සංකීර්ණ සංයෝගයේ වතුරදී වුණාම අයන 3ක් ලැබෙන්න ඕනේ. ඒක තේරුම සංගත ගෝලයට අමතරව සංගත ගෝලය කියන්නේ කොටු වරහන. සංගත ගෝලයට අමතරව තව අයන දෙකක් ඇත. පිටතින්. තව පිටතින් අයන දෙකක් ඉන්නවා. ඒතරනේ 3 වෙන්නේ එකතු සංගත ගෝල කෑල්ලයි තව එළියෙන් අයන දෙකයි. එකතු 3යි. එකතු 3යි. ඒ කියන්නේ සංගත ගෝලී සංකීර්ණ අයන කෑල්ලක් ඉන්නෝනේ. ඒ අයන කෑල්ලයි තව අයන දෙකකුයි ඉන්නෝනේ. දැන් බලන්න උත්තරේ මොකද්ද කියලා. දැන් බලන්න ළමයි උත්තරේ මොකද්ද කියලා. හොඳයි. බලමු පිළිතුරු කොහොමද කියලා. ළමයි මෙයා කවුද? දැන් බලන්න ළමයි අපට මේ මෙයාලගේ
XYZ සූත්‍ර ලියද්දී XYZ සූත්‍ර ලියද්දී මේ යොදා ගන්න පුළුවන් ಜಾති ටික දීලා තියෙනවා යටින්. මොනවද දීලා තියෙන්නේ ಜಾති ටික? ඔඩි ලියන්න. මෙන්න මේව යොදා ගන්න පුළුවන්. K+ අයන, ඇමෝනියා, Cn- SO4 2-. මෙන්න මේ ටික යොදා ගන්න පුළුවන්. මෙතන ලිගන කාණ්ඩ කවුද ඉන්නේ? ළමයි ලිගන කාණ්ඩ ඉන්නේ දෙන්නයි. ඇමෝනියයි Cn- උයි. ළමයි මේ ප්‍රශ්නේ කොට දාගන්න තියෙන්නේ රසායන විද්‍යාව පිළිබඳ දැනුමක් නෙවෙයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍ය තාර්කික බුද්ධියක් තියෙන්න ඕනේ. ඒක පොඩි කාලේ ශිෂ්‍යත්වයේදී හැදෙනවා. 5 වසරේදී හදනවා ඒක. මේ වගේ පරිකල්පන ශක්තියින් හදනවා 5 වසර ශිෂ්‍යත්වයේදී. ශිෂ්‍යත්ව ලියපු දරුවෙක්ට මේක මහ ලොකු දෙයක් නෙවෙයි. මෙතනින් එහාට කෙමිස්ට්‍රි නැහැ. තේරෙනවද? පාස්තා, පිරිලු, ප්‍රහේලිකා ඔය වගේ දේවල් පොඩි කාලේ දෙන්නේ ඔයාලට උසස් පෙළ රසායන විද්‍යාවට ආවම මේ වගේ ඒවා කරන්න පුළුවන් වෙන්න. ඒව නොකරපු දරුවෙක්ට නම් ඉතින් මේවා අමාරු වෙයි. try එකක් දාලා බලන්න. XYZ හවුද කියලා බලන්න. ඒවා නිකන් hina වෙවි උත්තර දාන්න ඕනේ ඒවා. hina වෙවි උත්තර ගහන්න ඕනේ මේවට. ළමයි ඔන්න බලන්න මම x ගන්නවා. x කියන්නේ උදාසීන කෙනෙක්. අනිවාර්යෙන් ළමයි එතකොට මේ කොටු අරහණෙන් පිටතට මුකුත් දෙන්න බෑ. m කියන්නේ මුලින්ම ලියන ලෝහ කැටායනේ. යා ධන දෙක ඉන්නේ. අනිවාර්යයෙන්ම එතකොට මේ ධන දෙකට කැපිලා යන්න ඍණ දෙකක් ඇතුළේ ඉන්න ඕනි. මේ කොටු අරහණෙන් එළියට ආරෝපණ ඉන්න බෑ. මම උදාසීන කෙනෙක්. එළියේ කවුරුත් අයනයක් ඉන්න බෑ. එහෙනම් මේ ධන දෙකට හරියන්න මෙයාගේ ධන දෙකනේ. ධන දෙකට හරියන්න ඍණ දෙකක් ඉන්න ඕනි. ඒකෙන් පැහැදිලි Cn ලිගන කාණ්ඩ දෙන්නෙක් ඉන්න ඕනි කියලා මෙතන. මෙන්න මෙහෙම. හරිනේ. මෙයා ධන දෙකයි. මෙයා ඍණේකේව දෙකයි. එතකොට කැපිලා යනවා. ධන දෙකට ඍණ දෙක කැපිලා යනවා. ධන දෙකට ඍණ දෙක කැපිලා යනවා. ළමයි ලිගන කාණ්ඩ හතරක් සෙට් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. තලිය සමචතුරස්‍ර කියලා දීලා තියෙනවා. ළමයි ලිගන කාණ්ඩ හතරක් වෙන්න නම් ඉතිරි ලිගන කාණ්ඩ ඇමෝනියානි. ඇමෝනියා දෙකක් සෙට් කරන්න ඔය විදියට. Cn දෙකයි ඇමෝනියා දෙකයි එකතුව 4යි. දැන් හරිනේ. උදාසීනයි නේද? මෙයා ධන දෙක. මෙතන ඍණේ කියව දෙකක් කියන්නේ ඍණ දෙකයි. ධන දෙක ඍණ දෙක ගැපිලා ගියාම මෙයා බිඳුවනේ කොහොමද? සමස්තාරෝණේ කීයද? ධන දෙක ඍණ දෙක ගැපිලා ගියාම බිඳුවයි. සමස්තාරෝණේ බිඳුවයි. ආරෝපණයක් නැහැ. උදාසීනයි. දැන් තේරෙනවද? අන්න එහෙම එන්න ඕනි. අපි කොහමද ළමයි y හොයන්නේ y? අනිවාර්යෙන්ම බේරියම් සල්ෆේට් අවක්ෂේප වෙන්න නම් මේ කොටු අරහන එළියේ සල්ෆේට් ඉන්න ඕනේ. m එළියේ සල්ෆේට් ඉන්න ඕනේ. ඒක හරි සරලයි. සල්ෆේට් කියන්නේ ඍණ දෙකයි නේ. එන අනිවාර්යෙන් ළමයි කොටු අරහනේ මෙතන ධන දෙක ඉන්න ඕනේ.
එතකොට නේද මේ ඍණ දෙකට හරියන්න මේ ධන දෙක සෙට් වෙන්නේ. මේ කොටු වරහනේ ධන දෙකයි එළිය ඍණ දෙකයි. එතකොට කැපිලා යනවනේ ධන දෙක ඍණ දෙක. අනිවාර්යයෙන් මේ කොටු වරහනේ ධන දෙක ඉන්න ඕනේ. එහෙනම් ළමයි අනිවාර්යයෙන්ම මේ m වල ධන දෙක ආරෝපණයක් තියෙනවනේ මේ. ඒ ධන දෙක ආරෝපණي මෙතන තියෙන්න ඕනේ. මෙතන කවුද ලියන ලිගන කාණ්ඩය? NST. මෙයා උදාසීන කෙනෙක් නේ. මෙයා කීයක් ලිව්වත් කමක් නැහැ. මෙයාගේ ඔක්සිකරණාංකය මෙතන දෙනවා ආරෝපණය. මෙයා උදාසීන ලිගන කාණ්ඩයක් නිසා මෙයාගේ ආරෝපණය මෙතන දෙනවා. ලිගන කාණ්ඩ හතරයින් අපිට දාන්න අයිතියක් තියෙන්නේ. ළමයි ඊට වඩා ලිගන කාණ්ඩ දාන්න පුළුවන්ද? බෑ. එහෙම අයිතියක් නැහැ අපිට. දීලා තියෙන්නේ හතරක් දාන්න කියලා. දැන් මෙතන හතර ලියන්න. එච්චරයි. දැන් අරගෙන එතකොට. දැන් බලන්න තමන්ගේ සරල තරකය. ඉතින් ඕක එන්නේ සබ්ජෙක්ට් එකත් එක්කම නෙවෙයි. ඒක කුඩා කාලේ ඉඳන් ප්‍රගුණ කරපු දේවල්. නේ ඇමෝනියා හතරක් දැම්මා. ඒතර M වල ධන දෙක ආරෝපණය කෙලින් මෙතන ලියන්න පුළුවන්. ඒ ධන දෙකට කැපෙන්න ඍණ දෙකේ සල්ෆේට් අයනක් ගන්න පුළුවන්. පැහැදිලිද? අන්න එහෙමයි. දැන් කොහොමද y z හොයන්නේ? ළමයි z නම් ගොඩක් විහුති අඳින්න පුළුවන් දීලා තියෙන විදිහට. ජලයට දැම්මම ළමයි අයන තුනක් හැදෙන්න ඕන. සංකීර්ණ කොහොමත් අයනක් නේ. සංකීර්ණ අයනක් කොහොමද අර කොටු වරහනත් එක්ක එනවනේ. ඊට අමතරව තව එළිය ඍණ අයන දෙකක් ඉන්නවා. අයන දෙකක්. ධන හෝ ඍණ අයන දෙකක් ඉන්නවා. දැන් උදාහරණයක් මෙහෙම. උදාහරණයක් විදියට m එක්ක ළමයි l තුලේ 100න් 4ක් දැම්මොත් මොකද වෙන්නේ? m එක්ක 100න් 4ක් දැම්මොත් මොකද වෙන්නේ? මෙයා ධන 2යි මෙතන ඍණ 4යි සමස්ථාරෝපණය කීයද? ඍණ 2යි. ඒ ඍණ 2 මෙතන ඉන්නවා ওই විදියට. එහෙමනේ. ඍණ 2 කොහොම ඉන්නවා? එතකොට ළමයි මේ ඍණ දෙකට හරියන්න පොටෑසියම් දෙකක් දාන්න බැරිද ධන දෙකක් වෙන්න? ඍණ දෙකට හරියන්න ඒ ඍණ දෙකට හරියන්න පොටෑසියම් ධන එකව දෙන්නෙත් දානවා මෙන්න මෙහෙම. පොටෑසියම් ධන එකව දෙන්නෙත් දානවා මෙන්න මෙහෙම. පොටෑසියම් ධන එකව දෙන්නෙත් දානවා. පැහැදිලිද? දැන් හරිනේ මෙයා වතුර දැම්මම මොකද වෙන්නේ? ආරෝපණ මොනවද හැදෙන්නේ? පොටෑසියම් ධන එකව දෙන්නෙක් හැදෙනවා. ඒ කියන්නේ K + ඒවා දෙන්නයි. ඒත් ආරෝපණ දෙකයි. මේ සංකීර්ණ ආරෝපණයකුත් ලැබෙනවනේ. හරිනේ. මෙතන දෙන්නෙක් ඉන්නවා. මෙතන එකක් ඉන්නවා. එකතු තුනයි. අයන තුනක් හඳිනවා. පොටෑසියම් ධන එකේ අයන දෙන්නයි මේ අයනයයි අයන තුනක් හැදෙනවා. තේරෙනවද? අයන තුනක් හැදෙනවා. කොහොමද ලියන්න පුළුවන්? තව ලියන්න පුළුවන් ඉතින්. එක එක අණු ලියන්න පුළුවන්. අයන තුනක් ලැබෙන විදියට. මේ ලිගන කාණ්ඩ යොදාගෙන ඉසෙට් සඳහා තව ඒවා නිර්මාණය කරන්න පුළුවන්. දැන් මෙහෙම ලියන්න. m එක්ක ඇමෝනියාම 4ක් ඉන්නවා. ඉතින් මෙයාගේ ආරෝපණය කීයද මට කියන්න? මෙයාගේ ආරෝපණය මොකක්ද? ධන 2නේ. ඇමෝනියා වලට ආරෝපණයක් නැහැ බිඳුවයිනේ. මෙයා ධන 2කට හරියන්න එළියෙන් ඍණ 2ක් දානවා. CN කාණ්ඩ 2ක් දානවා. CN ඍණ එකනේ. ඒවා දෙන්නෙත් දානවා. හරිනේ දැන් මෙතන අයන 3ක් ඉන්නව නේද මේ? ඔන්න අයන 3 බලන්න. අයන 3 ලියනවා මේ බලන්න. සංකීර්ණ අයනයක් ඉන්නවා. මේක එක අයනයක්. මෙතන CN අයන දෙන්නෙක් ඉන්නවා.
මේ දෙන්නෙක් ඉන්න. 1යි 2යි 3යි. තේරුණාද? අන්න එහෙම ගන්න පුළුවන්. ළමයි අන්න එහෙම මේ වැඩේ කරගන්න පුළුවන්. ඇත්තටම හරි සරලයි. සරලව ගේමක් ගහ ගන්න පුළුවන් මෙතනදී. තේරුණා කියන්නේ? සරලව ගේමක් ගහ ගන්න පුළුවන් මෙතනදී. හොඳයි. මොනවම කරනවා. හරි. ළමයි 2019 පේපර් එකේ 10 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කරන්න හදන්නේ. 10 වෙනි ප්‍රශ්නය. මේක හොඳ ලස්සන ප්‍රශ්නයක්. කලින් කලා වගේමයි ලිඛන කාණ්ඩ ඇසුරින් තියෙන්නේ. ඉතින් බලන්න ලිඛන කාණ්ඩවල දැනුම ඇසුරින් අපට දැන් රචනා ප්‍රශ්නයක් කරන්න පුළුවන් තත්ත්වයට අපි දැන් ඇවිල්ලා තියෙනවා. A සහ B කියන්නේ අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙන සංකීර්ණ අයන දෙකක්. ළමයි සංකීර්ණ අයන දෙකක්. සංකීර්ණ අයන දෙකක් අෂ්ටතලීය ජ්‍යාමිතියක් තියෙනවා කියන්නේ. A සහ B. AB දෙන්නටම තියෙන්නේ අෂ්ටතලීය ජ්‍යාමිතියක් කියනවා කියන ලිගන 6යි. ලිගන 6ක් ඉන්නවා. A හා B සංකීර්ණවල ලිගන 6ක් ඉන්නවා. අෂ්ටතලීයයි කියන එකේ තේරුම. ලිගන 6ක් ඉන්නවා. සංකීර්ණ අයන එන ළමයි මේ A හා B වල ළමයි සංකීර්ණ අයන කොටු වරණක් එළියේ මෙතන ධන හෝ ඍණ කොටු වරණක් එළියේ ධන හෝ ඍණ සංකීර්ණ අයන කියලානේ කියන්නේ. ලිගන 6ක් ඉන්නවා. ඒවාට එකම පරමාණුක සංයුතිය වන ළමයි මේ හැමෝගෙම පරමාණුක සංයුතිය එකයි. මොනවාද පරමාණු සංයුතිය? මැංගනීස් තමයි ලෝහ පරමාණු ඉදිරියේ ඉන්නේ මැංගනීස්. ඒතර ළමයි මේ හැම එකකම ළමයි ලෝහ පරමාණු ඉදිරියේ ඉන්නේ මැංගනීස්. Mn. ලිගන කීයක් ඉන්නවද? 6ක් ඉන්නවා. අෂ්ටතලියයිනේ. නේ ලිගන 6ක් අෂ්ටතලියයි. අෂ්ටතලියකින් ලිගන 6ක් ඉන්නවා. ඉතින් ඊළඟ සංයුති දීලා තියෙනවා මැංගනීස් වලට අමතරව ඉන්නවලු ඔය දෙන්නගෙම කාබන් 5ක් ඉන්නවලු. H 3ක් ඉන්නවලු. N 6ක් ඉන්නවලු. එකම සංයුතිය තියෙන්නේ. මේ දෙන වෙනස් වෙන්න පුළුවන් මොනවද? අපි හිතමු. මේ දෙන වෙනස් වෙන්න පුළුවන් මොනවද? ළමයි තියෙන පුළුවන් ලිගන කාණ්ඩ දිහා බැලුවොත් C H N එකතු වෙලා තියෙන ලිගන කාණ්ඩ මොනවද? C සහ N එකතු වෙලා CN හැදෙනවා. එහෙමනේ. කාබන් එක්ක එකතු වෙලා හදන්න පුළුවන් ලිගන කාණ්ඩ මොකද්ද? CO හෝ CN මේ දෙකනේ. කාබන්ට හදන්න පුළුවන් ලිගන කාණ්ඩ දෙක මේ දෙකනේ. CO හදන්න ඔක්සිජන් නැහැ. ඒ නිසා මේක හදන්න බෑ. එහෙනම් කාබන් අනිවාර්යෙන් හදන්න ළමයි කවුද? නයිට්‍රජන් එක්ක CN. එහෙම හිතන්න. අන්නේ අවබෝධය ගන්න. තේරෙනවමයි? ඒ අවබෝධය ගන්නේ නැතුව අපට ගමනක් යන්න බෑ සබ්ජෙක්ට් එකේ. හරි සරල තරකයක් නේ. මේක ඇත්තටම කෙමිස්ට්‍රිත් නෙවෙයි. ඔන්න බබෙක් දන්නවා කාබන් හදන ලිගන කාණ්ඩ දෙකයි ඉන්නේ. එක්ක CO නැත්නම් CN. එතනදී CO හදන ඔක්සිජන් නැහැ නේ එහෙනම් CN. කාබන් 5යි N 6ක් ඉන්නවා. CN කාණ්ඩ කීයක් හදන්න පුළුවන්ද මට කියන්න? CN කාණ්ඩ 5ක් හදන්න පුළුවන්. ඇයි 5ක් හදන්න පුළුවන් කියලා කිව්වේ? ළමයි කාබන් 5යි ඉන්නේ. කාබන් 5ට හදන්න පුළුවන් CN 5යි. මල කෙලියයි. නයිට්‍රජන් 6ක් ඉන්නවා. එහෙම හිතන්න. බලන්න මම මේ සරලව මේ මහ පොළොවේ ඉඳන් හිතන දේවල්. ආලුකුට එහෙම කරන එහෙම හිතනව නෙවෙයි. හරිම සරලයි සබ්ජෙක්ට් එක ඔළුව දාගත්තට පස්සේ මම උගන්වපු විදිහත් එක්ක මම දෙන ක්‍රමවේදයත් එක්ක ළමයා සබ්ජෙක්ට් එක ඔළුවට දාගත්තට පස්සේ එතනින් එහාට උත්තර වලට හිතන එක හරි සරලයි. ආලුකුට පාඩම් කරන මම කටපාඩම් කරන ක්‍රමී දෙයක් කිසිම දෙයක් කියලා දෙලා නැහැ. හැම දෙයක්ම ලොජික් එකක් තියෙනවා මොකක්ද?
කාබන් පහට n පහක් සෙට් වෙලා cn පහයි. එතකොට n එකක් ඉතිරිනවනේ. n එකක් ඉතිරිනවා. h තුනත් එක්ක එකතු වෙලා යට පුළුවන් NST ලිගනයක් හදන්න. NST ලිගනයක් හදන්න පුළුවන්. එහෙනම් ළමයි මේ දෙන්නම අනිවාර්යයෙන්ම mn cn පහක් ඉන්න ඕනි. NST එකක් ඉන්න ඕනි. මෙතන ධන හෝරින අපි දන්නේ මෙතන ආරෝපණය දන්නේ. මෙතනත් ඒ වගේ mn cn පහයි NST ඉන්න ඕනි. මෙතන දන්නේ නැහැ. ළමයි ඒතර පැහැදිලිව පේනවා මේ දෙන්නගෙම ඉන්නේ එකම ලිගන කාණ්ඩ සෙට් එකක්. එකම ලිගන කාණ්ඩ සෙට් එකක් ඉන්නේ. මොකද වෙනස් වෙලා තියෙන්නේ? එහිට ප්‍රශ්නයක් අහන්න. මොකද මේ දෙනවා වෙදින වෙනස? ළමයි තියෙන වෙනස තමයි මෙතන ආරෝපණය. මැංගනීස්ට තියෙනවා ආරෝපණ දෙකක්. Mn2+ ද Mn3+ ද කියන එක. ඒ දෙක අනුව මේලගේ ලෝහ පරමාණු වල ආරෝපණය අනුව මෙතන ආරෝපණත් වෙනස් වෙයි. මොකද Cn ඍණ 9ක් තියෙනවනේ. අපි හිතමු. දැනට ඕක වෙනකම් ලියා ගන්න. ආයෙත් ප්‍රශ්න කියව ගන්න. ආයෙත් ප්‍රශ්න කියව ගන්න. ළමයි ඒතොර අනිවාර්යයෙන්ම ළමයි මේ mn වල ඔක්සිකරණාංක වෙනස් නිසා තමයි මේ cn ඍණ පහත් එක්ක මේලක ආරෝපණය වෙනස් වෙන්නේ. හරි. දැන් මොකද කියන්නේ? දැන් අපි හිතනවා වැරදිලා හරි mn ධන දෙක හිටියොත් mn2+ හිටියොත් mn cn පහයි මේ කටුකොල එක බලන්නේ NH3 එක්ක මේක වරහන් කරන්න ඕනේ නැහැ ළමයි NST හොදේ. එයා වරහන් කරන්න ඕනේ නිකන් ලියන්න පුළුවන් NST කියලා. NST මෙයා ධන දෙක වුණොත් මෙතන ආරෝපණය මට කියන්න කීයද කියලා. මෙතන ධන දෙක වුණොත් මෙතන ආරෝපණය කීයද? මෙතන ධන දෙකයි. මෙතන ඍණ පහයි. මෙයාගේ බිඳුවයි. සමාන කීයද? ධන දෙකයි ඍණ පහයි කියන්නේ ඍණ 3යි. මැංගනීස් 3+ වුණොත් එන ආරෝපණය බලන්න. මේ විවරණයක් කරන්නේ මේ. උත්තරේ ගන්න හැටි උත්තර ගන්න පාර දිගේ යනවා. පැහැදිලිද? බලන්න මෙතන. ළමයි මැංගනීස් Cn 5යි NH3 මෙයා ධන 3 නම් ධන 3යි මෙතන ඍණ 5යි මෙතන බිඳුවයි කීයද? ධන 3යි ඍණ 5යි කියන්නේ ඍණ 2යි. මේ දෙන්නගෙන් එක්කෙනෙක් මෙයා අනිත් එක්ක නම මෙයා කවුද කියලා දන්නේ නැහැ. පස්සේ බලමු. මේ දෙකෙන් කවුද කියලා අපි දන්නේ නැහැ. ඒ හබි එක්කෝ A වල මෙතන ඍණ තියෙන්න පුළුවන්. නැත්තම් B වල මෙතන ඍණ තියෙන්න පුළුවන්. මේ ඍණ 3 හෝ ඍණ 2. හරි. අපි ප්‍රශ්න තව කියවමු ළමයි. මොකද කියන්නේ? අපිට කියන මෙන්න මෙහෙම කතාවක්.
ඒ අඩංගු ජලීය ද්‍රාවණයක් පොටෑසියම් ලවණයත් එක්ක මිශ්‍ර කරනවා. පොටෑසියම් ලවණයත් එක්ක මිශ්‍ර කරනවා. එතකොට C කියන සංයෝගය හැදෙනවා. ළමයි AB කවුද කියලා දන්නේ නැහැ. අර Mn Cn 5යි NH3 මං හිතන්නම් මෙතන අපිට කීයද ළමයි ආරෝපණ ආවේ? එකක ඍණ 3 ආවා. අනිත් එකේ මොකක්ද ආවේ? අනිත් එකේ ආවේ මොකද්ද? ඍණ 2ද? ඍණ 2 ආවා. ඔය දෙකේ නාම මේ කෙනෙක් පොටෑසියම් අයනත් එක්ක එකතු වුණාම හැදෙනවලු C කියන කෙනෙක්. අනිත් එක්කන හදනවලු D කියලා කෙනෙක්. පොටෑසියම් ලවණත් එක්ක. බලන්න කීවල හොඳට. එක්කෙනෙක් C හදනවා අනිත් එක්කන D හදනවලු. A වලින් C හැදෙනවලු B වලින් D හැදෙනවලු. තමයි පොටෑසියම් අයනත් එක්ක එකතු වුණාම මොකක්ද හැදෙන්නේ මෙතන මට කියන්න. කොටු වරහනෙන් එළිය මෙතන පොටෑසියම් දෙන්නෙක් මේ. ළමයි මම ආයෙත් කියන්නම්. දැන් මෙයා පොටෑසියම් අයනත් එක්ක එකතු වුණාම මේ සංයෝගයේ පොටෑසියම් එක්ක එකතු වුණාම මෙතන ඍණ 3 ආරෝපණය නිසා මෙතන ඍණ 3 තියෙන නිසා ඒ ඍණ 3ට හරියන්න ළමයි පොටෑසියම් 3 දෙනෙක් ඕනි මෙතන. මේ ඍණ 3ට හරියන්න පොටෑසියම් 3 දෙනෙක් ඕනි මෙතන. තේරුණා කියන්නේ? මෙතනට පොටෑසියම් දැම්මොත් මොකද වෙන්නේ? මේ කොටුව රහනේ මෙතන ඍණ 2 තියෙන නිසා පොටෑසියම් කීයක් ඕනිද? ධන 1 ඒවා. මෙතන ඍණ 2 තියෙන නිසා පොටෑසියම් දෙන්නෙක් ඕනි. හරි. මෙතන කියනවා ළමයි මෙන්න මෙහෙම. ඒ සංයෝගයට පොටෑසියම් ලවණ දැම්මම හැදෙන්නේ C ලු. මේ C අයන 4ක් ලැබෙනවලු. C වල ළමයි අයන 4ක් තියෙනවා. කවුද ඒතකොට C? දැන් ළමයි මෙතන බලන්න. මෙතන පොටෑසියම් ධන එකේ අයන 3ක් ඉන්නවා මේ. පොටෑසියම් අයන 3ක් ඉන්නවා. මේ පොටෑසියම් 3 1යි 2යි 3ක් ඉන්නවා. ඒ වගේම ළමයි මේ සංකීර්ණ අයනයකුත් ඉන්නවා. ඒතර අයන කීයද මෙතන? 1යි 2යි 3යි මේකත් එක 4යි. අයන 4ක් ඉන්නවා. හැබැයි මෙතන පොටෑසියම් ධන එකේ අයන දෙන්නෙක් ඉන්නවා මේ K+ දෙන්නක් ඉන්නවා. මේ සංකීර්ණ අයනයකුත් ඉන්නවා. අයන 3යි මෙතන ඉන්නේ. ඒතර මෙතන අයන 4යි. මෙතන අයන 3යි. අපිට පැහැදිලි ළමයි මෙයා තමයි A කියන්නේ. මෙයා තමයි C කියන්නේ. අපිට කියනවා ළමයි B අඩංගු සංයෝගයට. ඒතර මෙයා තමයි B. පොටෑසියම් දැම්මම D හැදෙනවලු. D හැදෙනවලු. ඒ D වල ජලීය ද්‍රාවණයේදී අයන 3ක් ඉන්නවලු. මේ D ජලීය ද්‍රාවණයේදී අයන 3ක් වෙන් වෙනවා මේ. පොටෑසියම් ධන එකේව දෙන්නෙක් ඉන්නවා. ඍණ අයනයකුත් 3ක් ඉන්නවා. අපිට පැහැදිලි ළමයි. එතකොට මෙයා තමයි A, මෙයා තමයි B. තේරුම් ගන්නද? අපි C වල විහුව ලියමු. Mn Cn 5යි NH3 මෙතන පොටෑසියම් 3යි. D වල විහුවත් ලියමු. තමයි D. අපි අහන්න ළමයි ABCD නේ. ඔන්න ABCD ලිව්වා. අපි අහන මුලින්ම ළමයි ලිගන කාණ ටික. ලිගන කාණ කවුද? රෝමිලකන් එකේ අහන්නේ ලිගන කාණ ටික. ලිගන කාණ කවුද? Cn - උයි NH3. රෝමිලකන් දෙකේ උත්තර. A කවුද කියලා ලියන්න දැන් හොයාගත්තනේ. B කවුද කියලා ලියන්න. C කවුද කියලා ලියන්න. D කවුද කියලා ලියන්න. ABCD හොයාගත්තනේ මේ. මේ A, මේ B, මේ C, මේ D. ABCD මෙතන ලියන්න. එච්චරයි. පට්ටලේසි ප්‍රශ්නයක්. ළමයි අපි මේ මට අමතකුණා අපි මේ සාකච්ඡා කරන්නේ 2019 නෙවෙයි 2018 මාර වැඩි. ඔයාලා දැන් 2019 පේපරේ බලනවාද මෙහෙම ප්‍රශ්නයක් නැහැ නේ කියලා. අපි මේ කරන්නේ 2018 ප්‍රශ්නේ මට ඉස්සලා පැටලුණා. තේරුම කියන්නද? හොඳයි. මේක ලියන්න ඉක්මන කරන්න.
දැන් ආත්ම විශ්වාසය එනවා ළමයි තව දවස් කිහිපයක් ගියාම ඉනෝගනික් වල මම ඔයාලට පොරොන්දු වෙනවා ඔය අයන සම්බන්ධ වර්ණ සම්බන්ධ වෙන ඉනෝගනික් ගුණාත්මක විශ්ලේෂණ ප්‍රශ්නයක් කොර වෙන්නම දෙනවා එච්චරයි. ගුණාත්මක විශ්ලේෂණයට දාලා ළමයි ඔයාලට තියෙනවා මේ D ගුණ ඉවරුණාට පස්සේ D ගුණ වර්ණ ටික ඉවරුණාට පස්සේ වර්ක්ෂීට් සෙට් එකක් කරන්න තියෙනවා. ඒ වර්ක්ෂීට් සෙට් එක කරාට පස්සේ ගුණාත්මක විශ්ලේෂණයෙන් අපට ලැබෙන රචනා ප්‍රශ්නය ඔය ඉනෝගනික් වලින් ලැබෙන සංයෝග හඳුනා ගැනීමේ රචනා ප්‍රශ්නය ආයි සුපිරියටම පුළුවන්. එතනින් එහාට දැඩි ආත්ම විශ්වාසකින් යුතුව ඔයාලට වැඩේ කරගෙන යන්න පුළුවන්. බය වෙන්න එපා. විභාගය ගැන කිසි දෙයකට බය වෙන්න එපා. දෙන වැඩ ටික පිළිවෙල කරන්න. හරිනේ ළමයි එකනේ. AB වල මැංගනීස් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහනවා ළමයි. AB වල ළමයි මැංගනීස් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය අහනවා. මම එක මකනවා. ළමයි A වල ඉන්නේ මැංගනීස් කොහොමද? A වල ඉන්නේ මැංගනීස් 2+ අයනය. B වල ඉන්නේ මැංගනීස් 3+ අයනය. ඒතර මෙයාලගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න ඕනි. මම කටුකොලයක මැංගනීස් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා ගන්න ළමයි. කටුකොලයක මැංගනීස් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියා ගන්න. බලන්න ආවර්තක මැංගනීස් කොහෙද ඉන්නේ කියලා. අපි ආවර්තකෝක බලන්න මැංගනීස් කොහෙද ඉන්නේ? 3D පේලිය කී වෙනද ඉන්නේ? 1 2 3 4 5 පස්වෙනියට. 3D පහේ ඉන්නේ. එළියෙන් අනිවාර්යයෙන්ම කවුද ඉන්න ඕනි? D ගුණුවේ කෙනෙක් නම් එළියෙන් 4S ඉන්න ඕනි. අනිවාර්යෙන් ඉන්න ඕනි. හරි. එතකොට 2+ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙලා. 2+ කියන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක් පිට වෙලානේ. මෙන්න මේ එළියෙන් ඉලෙක්ට්‍රෝන දෙක පිට වෙනවා. ඉතිරි වෙන්නේ 3D පහ. ඇතුළට ලියා ගන්න පුළුවන් 3 ඉතිරි කට්ටිය හොද 3p6යි 3s2යි. ඊටත් ඇතුළෙන් 2p6යි 2s2යි. ඊටත් ඇතුළෙන් s2. අනික් කෙනාගේ ලියන්න ළමයි එතකොට. ධන 3 කියන ළමයි ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙලා. ධන 3 කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙනවා. කොහොමද ඉලෙක්ට්‍රෝන පිට වෙන්නේ? මේ දෙන්නක් පිට වෙනවා, මෙතනෙමුත් එකක් පිට වෙනවා. ධන 3 කියන්නේ ඉලෙක්ට්‍රෝන 3ක් පිට වෙනවනේ. මේ දෙන්නක් පිට වෙනවා, මෙතනෙන් එකක් පිට වෙනවා. එතකොට 3D4. 3D4. පැහැදිලිද? 3D4. ඇතුළේ සෙට් එකම ලියන්න. අපිට අපිට ඊට පස්සේ කියනවා මේ C සහ D වල මේ නම ලියන්නලු IUPAC නම අනිවාර්යයෙන්ම ළමයි ඉංග්‍රීසි කැපිටල් සිම්පල් අකුරුන් ලියන්න ඕන හොඳේ. තේරෙනවද? C වලයි D වලයි නම් අහනවා. C වල ව්‍යුහය මට මතකත් නැහැ. C කොහොමද ලියුවේ ළමයි? පොටෑසියම් 3යිද? මැංගනීස් හිටියා. CN කාණ්ඩ 5යි. NH3. කොහොම හිටියේ? ළමයි මෙයාගේ ඔක්සිකරණාංක කීයද හිටියේ? ධන
2. මෙයාගේ ඔක්සිකරණාංකය ධන 3. දැන් ලියමු. මුලින්ම ළමයි කැටායනය පොටෑසියම් හිස්තැනක් තියලා එනයිනේ නම් කරන්න. පොටෑසියම් සිම්පල් වලින් පොටෑසියම් කියද්දී S double S එන්න ඕනේ මෙතන. හොඳයි. පොටෑසියම් හිස්තැනක් සංකීර්ණ අයනය. ළමයි සංකීර්ණ අයනයේදී ලිගන කාණ්ඩ දෙකක් ඉන්නවා. එකක් තමයි සයනයිඩෝ. සයනයිඩෝ 5ක් ඉන්නවා. පෙන්ටා. ඇමීන් ඉන්නවා. ඇමීන් කාණ්ඩයක් ඉන්නවා. මේ දෙනගේ මුලින්ම ලියන්නේ කවුද? මේ සංකීර්ණ කොටස නම් කරද්දී ලිගන කාණ්ඩ එකනේ මුලින්ම ලියන්නේ. කවුද මුලින්ම ලියන්නේ? මොන ලිගන කාණ්ඩයේද? සයනයිඩ් කිව්වම C අකුර, ඇමීන් කිව්වම A අකුර. ඒ දෙනකින් ඇල්ෆබෙටිකල් ඕඩර් එකේ මුලින් කවුද ලියන්නේ? සයනයිඩ් C ද ඇමීන් A ද? A අකුර මුලින්ම ලියන්නේ. හිස්තැනක් තියලා ඇමීන් පෙන්ටා සයනයිඩෝ පෙන්ටා සයනයිඩෝ ලෝහයිනේ. කවුද ලෝහයිනේ? මැංගනීස්. ළමයි මැංගනීස් කියලා ලියන්නද මැංගනේට් කියලා ලියන්නද? මැංගනීස් කියලා ලියන්නද මැංගනේට් කියලා ලියන්නද? මේ මැංගනීස් පරමාණු ඉන්නේ සංකීර්ණ ඍණායනයක් තුල. අපි දන්නවා මේක ධන අයනය මේක ඍණ අයනය. සංකීර්ණ ඍණායනයක් තුල ඉන්නේ මැංගනීස්. සංකීර්ණ ඍණායනයක් තුල ඉන්නේ. එහෙනම් අපි ලියන්න ළමයි මෙයාට මැංගනේට් කියලා. මැංගනේට්. යාක ඔක්සිකරණාංකය ධන 2. මැංගනේට් 2. ඔන්න ඔය විදිහට එන්න ඕන ළමයි. ඔන්න ඔය විදිහට එන්න ඕනේ. අනිත් එක ලියන්න බලන්න ඔය විදිහට. මෙතන ළමයි ධනායනය පොටෑසියම් කීයක් ඉන්නවද කියලා ලියන්නේ නැහැ. පොටෑසියම් කියලා විතරයි ලියන්නේ. පොටෑසියම් සියල්ලම සිම්පල් අකුරු ලියන්න. මේ දෙන්නගේ ඇල්ෆබෙටිකල් ඕඩර් එකේ ඇමීන් මුලින් ලියන්න. ඇමීන් ඊට පස්සේ පෙන්ටා සයනයිඩෝ පෙන්ටා සයනයිඩෝ සයනයිඩ් කොම CY හොඳේ. CA එන්නේ CY සයනයිඩෝ. ළමයි මෙතනත් සංකීර්ණ ඍණායනයක් තියෙන්නේ. මැංගනීස් ඉන්නේ සංකීර්ණ ඍණායනයක් තුල. සංකීර්ණ ඍණායනයක් තුල ඉද්දී මැංගනීස් වලට කියන්නේ මැංගනේට් කියලා. මැංගනේට් 3 යාගේ ඔක්සිකරණාංකය. මේ කවුද දාන 3නේ? මැංගනේට් 3. එච්චරයි. ඔන්න ළමයි 2018 ප්‍රශ්න කළා කිසි අවුලක් නැහැ. ගින්දර වගේ සුපිරි ප්‍රශ්නයක්. දැන් තේරෙනවද ඇති දෙයක් නැහැ කියලා මේකේ? ළමයි ඇති දෙයක් නැහැ. මතක තියාගන්න. ගොඩ දාගන්න පුළුවන් සබ්ජෙක්ට් එක හරියට අල්ලගත්තොත් ඇති දෙයක් නැහැ. මේකට ආදරය කරන්න, මේකට ආස හිතන්න. තමන්ගේ ජීවිතේම ගොඩගලි හිතන්න මේක කරගත්තොත් මුළු ජීවිතේ අවුරුදු 65ක් 70ක් විතර ජීවත් වෙන මිනිස්සෙක් පුංචි අවුරුදු දෙකමාරක් විතර මේකට මහන්සි වෙන්නේ. ඊ මහන්සි වෙන්නේ උපරිමයෙන් කරන්න. ඔයාලා හිතනවද මේක මහා ලොකු වේදනාවක් කියලා? මහා ලොකු මහන්සියක් කියලා නෑ. ඊට පස්සේ ඉස්සරහට ඔයාලා ජොබ් කරනවා. කසාද බැඳලා ළමයි හදනවා. ජොබ් එක වෙනුවෙන් අධික වෙහෙසක් දරන්න වෙනවා. අපි දන්නේ මොන වගේ ජොබ් හම්බ වෙයිද කියලා. කසාද බැඳලා ළමයි ඉන්න කාලේ මාර වගකීම් ගොඩක්. තමන්ගේ දෙමව්පියෝ නෑදෑයෝ හැම දෙයක් වගකීම් මාර මේ ඉගෙන ගන්න කාලේ රිසර්ච් එක දාගන්න තියෙන ඔය වගකීම මහා ලොකු වගකීමක් නෙවෙයි. කාලයක් ගියාම තේර අවුරුදු 40ක් 50ක් ගියාට පස්සේ තේරෙයි අපෝ එළව කාලේ තිබුණු සුන්දර වගකීමක්. සුන්දර වගකීමක් විභාගයේ සමත් වීම විතරයි. ආහාර හොයා ගැනීමේ අභියෝගයක් තිබුණේ නැහැ. ඇඳුම් පැළඳුම් හොයාගන්න ඒ කිසිදු වගකීමක් නැහැ. සියලුම දේවල් දෙමව්පියෝ සැපයුවා. තමන්ගේ සහකාරයා හෝ සහකාරිය සේවා ගැනීමේ එහෙම වගකීමක් නැහැ මෙතනදී. එහෙම කාට හරි තියෙනවා නම් ඒක තමන් විසින් හදාගත්ත දෙයක් මිසක් ඔයාලට මේ කාලේ එහෙම ගැටලුවක් නැහැ. බය වෙන්න එපා. තව
අවුරුදු දෙක තුනක් ගියාට පස්සේ හොඳට ඉගෙන ගත්තට පස්සේ අවශ්‍ය දේවල් ඔක්සියලා ලැබෙනවා. දැන් උඹලා කල්පනා කරේ ඉතින් එහෙම ලැබුණත් කමක් නැහැ දැන් උනත් තිබුණත් කමක් නැහැ නේ කියලා. ඌ දැන් තිබුණොත් වෙන්නේ දැන් මේ යන ගමන අවුල් යන එක. යන ගමන බාධා වෙන එක. ඒතකොට දවසක හොඳ එකක් ලැබෙන්න තියෙනවා නම් දැන් අවුල් යනවා. දැන් පාරේ බස් ටිකක් එනවා. එනේන ලදරන් වලට නගින්න එපා. කවුද දන්නේ හොඳ එයා කන්ඩිෂන් කරපු සුපිරි බස් එකක් ආවොත් තව අවුරුදු දෙක තුනක. ඒතර මොකද වෙන්නේ? කොට යන බස් එකකට නැගලා ලොරිය වගේ එකකට නැගලා ඒ ලොරිය යද්දි දකින්න සුපිරි බස් යනවා පාරේ. තමන් මේ බස් එකත් පහු කරගෙන මාර වේදනාවක්. ඔය වයසේදී අවුවෙන හැම කොට ලොරියක්ම හිතන්නේ සුපිරි එයා කන්ඩිෂන් බස් එකක් කියලා. නිකන් අහුවෙලා විනාශ වෙනවා. මේ සිරාවඩම කියන්නේ hina වෙන්නව තාත්තල්ල කරන්න නෙවෙයි කියන්නේ. තමන්ගේ ජීවිතේ ගොඩක් ළමයි මේ වයසේදී මට හරිම වේදනයි. ඔයාලගේ වයසේ දැන් ළමයි 10ක් ගත්තොත් 6 දෙනෙක් විතර කිසිදු හේතුවක් නැතුව කිසිදු වැදගත්කම කිසිදු වටිනාකමක් නැති සම්බන්ධතාවල පැටලිලා. ඒ ළමයා කල්පනා කරලා බැලුවොත් පැයක් විතර ඇඳකට වෙලා ඇත්තට මේ කාලේ ওই දැන් කල්පනා කරලා ලැබුත් නෑ. එහෙම දැනෙන්නේ නෑ. දැනෙන්නේ තව අවුරුදු 5ක විතර ගියාට පස්සේ. දැන් ලියන්න වෙන්න මෙහෙම. දැන් මට තියෙන දැන් දැනෙන දේ හැමදේම සුන්දරයි. පට්ටාතල්. මේක තමයි තියෙන හොඳම ලෝකේ. මේක තමයි තියෙන වටිනාමකම. හැබැයි තව අවුරුදු 5කට ගියාට පස්සේ මේ දකින්න කෝණය වෙනස් වෙනවා. එතකොට මේ පේන දේවල් වෙනස් වෙනවා. කලින් වටිනවා කියලා හිතපු දේවල් දැන් වටින්නේ නැහැ කියලා දැනෙනවා. එහෙම කාලයක් එනවා කියලා ලියපන් පොතක. රිසාන් ජයරත්න කියලා සර් කෙනෙක් කිව්වා එහෙම කාලයක් එනවා දවසක. හරි. අවුරුදු 5කින් එන්නේ. අවුරුදු 5කින් පොත බලපන්. ඇත්තටම එහෙම කාලයක් ඇවිල්ලාද? ඔව්. එතකොට දැන් තමන් දැන් ඉන්න බස් එක. ඔව් බන් ලදරමක් නෙමේක. ඊට වඩා හොඳ පාරේ බස් යනවද? ඔව් යනවනේ. සුපිරි බස් යනවනේ. ඉස්සර බස් නැහැ කියලා හිතපුන් දැන් සුපිරි බස් වල යනවා. තමන්ට මොකක්ද උනේ? තමන්ගේ අධ්‍යාපනය කඩාකල් කරගත්තා. තමන්ට හොඳ ජොබ් එකක් නැහැ. සමාජීය වටිනාකමක් නැහැ. නෑදෑයෝ උස්සරක් පිළිගැනීමක් නැහැ. තමන්ට බෑ උපදේශක් දෙන්න නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට දුවෙට පුතෙක්ට උපදේශක් දෙන්න බෑ. සමාජයේ තමන්ට යම් තැනක් නැහැ. ඒ සියල්ල හදාගන්න පුළුවන් එකම තැන මාස දෙක මේ අවුරුදු දෙක. නිකන් වෙන හේතු නිසා කාලය කපලා දැම්මා. හරි අපරාධයක්. තේරෙනවා කියන දේ නිසා ජීවිතේ මේ වටිනාකමක් දීපන් කියන්නේ මං කියන්නේ වටිනාකමක් තියනවද නැද්ද කියලා නෙවෙයි මං කියන්නේ වටිනාකමක් හදාගන්න තියෙන අවුරුදු දෙක මේ දෙක. මේ දෙකේ ආයි කොර වෙන්නම කරා. මාර මුදේ නැගිටිද්දි දැනෙන්න ඕනේ. අද රෑනි අද තීරණය කළා තියෙන්න ඕනේ හෙට යනිද්ද මොනවද කරන්න කියලා තමයි. අද තීරණය දැන් ඔයාගේ ප්‍රශ්නයක් අද ඔයා දන්නවද හෙට මොනවද කරන්න ඔයා? අනිද්ද මොනවද කරන්නේ? දන්නවද? අනිත් හෙට නැගිටලා මොනවා හරි දෙයක් කරන එක නෙවෙයි. අද හිතන්නවා හෙට මෙන්න මේ කොටස මං අල්ල ගන්න ඕනේ. අර දේත් පොඩ්ඩක් බලාගෙන මොනවා හරි කරලා ගේමක් මෙන්න මේකේ පාස් පේපර් ප්‍රශ්නයක උත්තර ගන්න ඕනේ. අනිද්දා ඊටු ටික මේක කරන්න. අන්න හෝම් ප්ලෑන් එක. ටයිම් එකත් එක්ක ඕනේ නැහැ. ටයිම් එකත් එක්ක කියන්න ඕනේ නැහැ. නමුත් ප්ලෑන් එකක් තියෙනවා. තේරෙනවද? පූල් ගේම ගහන්න මේ මාස කීපයේ තුල ආයි මේ වැඩ කරන දවසක් ගානේ තමන් ඉන්න තැනින් ටික ටික ඉස්සලා යන්නේ. කවුද දන්නේ? එහා පැත්තේ ලෝකේ සුන්දරත් කොච්චරද අපි දන්නේ? චාල්රසානි බැලුවත් නේ? චාල්රසානි බැලුවත් තමන් ඉන්නේ මෙතන නම්. එහා පැත්තේ ඉන්න සුන්දර ලෝකෙ කොතනද කියලා අපි දන්නේ නැහැ. මෙතන බෙරියල් එකක් තියෙනවා තාප්පයක්. අපි කියන ශක්ති බාධකේ චාල්රසානි තමන් ටික ටික මෙහෙම ගිල මේක පැන්නොත් හොඳ තැනකට යයි. හිටියට වඩා තැනකට යයි. කරේ පොඩි මහන්සියක් දරන්න වෙනවා. පොඩි මහන්සියක් දරන්න වෙනවා. තේරෙනවද? ඒක දරන්න කම්මැලිකම හිටියොත් හැමදාම මෙතන තමයි එහා පැත්තට යන්න බෑ. එහා පැත්ත ගිය හැම කිකාම මේකෙන් පැනලා ගියේ. තේරෙනවද?